හරි ළමයි. අන්තර්ජාතික වෙළඳාම කතා කරන්න යන්නේ. බලන්න. රටකට පුළුවන් ළමයි ඒ රට ඇතුලේ මිනිස්සු හදන භාණ්ඩ හා සේවා රට ඇතුලේ මිනිස්සුත් එක්ක හුවමාරු කරගෙන කටයුතු කරන්න. රට ඇතුලේ හදන භාණ්ඩ හා සේවා රට ඇතුලෙන් මිනිස්සුත් එක්ක හුවමාරු කරගෙන කටයුතු කරන්න පුළුවන්. කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ රට ඇතුලේ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනත් රටක් එක්ක හුවමාරු කරගෙන කටයුතු කරන්නත් පුළුවන්. හිතන්නකො මේ කළු පාට පෑනෙන් මාක් කරලා තියෙන ශ්‍රී ලංකාව කියලා. ශ්‍රී ලංකාවට පුළුවන් ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනත් රටකට සපයන්න. අපි ඒකට ලංකාව පැත්තෙන් කියනවා ළමයි අපනයනය කියලා. එක්ස්පෝර්ට්. ඒ වගේම ලංකාවට පුළුවන් වෙනත් රටක නිෂ්පාදනය කරන භාණ්ඩ ලංකාවට ගෙන්න ගන්න. අපි ඒකට කියනවා ආනයනය කියලා. මෙන්න මේ රටවල් දෙකක් අතර සිදුවන අපනයන සහ ආනයන වෙළඳාමට තමයි අපි කියන්නේ අන්තර්ජාතික වෙළඳාම කියලා. ඒ කියන්නේ වෙනත් රටවල් එක්ක ගනුදෙනු වෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාතික වෙළඳාමට සහභාගී වීමෙන් අත්වන ප්‍රතිලාභ තියෙනවා. එකක් රට දියුණු කරගන්න පුළුවන්. මොකද තමන්ගේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ තමන්ගේ රටේ මාකට් එකට සපයනවට අමතරව වෙනත් රටවල් වලත් විකුණන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැති භාණ්ඩ වෙනත් රටවල් වලින් ගෙන්න ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ නම් අපි මේ ලංකාවේ පාරිභෝගික විදිහට අපි පාවිච්චි කරන ගොඩාක් භාණ්ඩ ළමයි ලංකාවේ හැදෙන ඒවා නෙවෙයි. මෝටර් රථයක් ගත්තත්, ජංගම දුරකථනයක් ගත්තත්, පරිගණකයක් ගත්තත් එහෙම අපිට පුළුවන් වෙලා තියෙන මේ අන්තර්ජාතික වෙළඳාම නිසා. ඔයගේ වාසි ගොඩාක් තියෙනවා. හරිද? ගුණත්වයෙන් වැඩි භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අඩු පිරිවැය අඩු මිල සඳහා පිටරට භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. පිටරට තාක්ෂණය ලංකාවට එනවා. හරිද? පිටරට සමාගම් වල නිෂ්පාදන ලංකාවට එනවා. ආයෝජනය වෙනවා ලංකාවේ. ඔය වගේ විශාල ප්‍රයෝජන සංඛ්‍යාවක් තියෙනවා. ඔකට තමයි අපි අන්තර්ජාතික වෙළඳාම කියන්නේ. සාමාන්‍යයෙන් ළමයි අන්තර්ජාතික වෙළඳාමේදී වෙන්නේ කිසියම් රටක් තමන්ට වාසිදායක භාණ්ඩය තමයි නිෂ්පාදනය කරලා වෙනත් රටවල් වලට යවන්නේ. උදාහරණයක් ලංකාව ළමයි තේ නිෂ්පාදනය කරලා පිටරට යවනවා. ලංකාවට තේ වාසිදායක විදිහට හදන්න පුළුවන්. ඒක අපේ පිහිටීමත් එක්ක අපිට අඩු කොස්ට් එකක් යන්නේ. අපේ තේවල ගුණත්වය වැඩි. ඒකත් එක්ක. ගොඩක් වෙලාවට අපිට අවාසිදායක භාණ්ඩ තමයි අපි පිටරටින් ගෙන්නන්නේ. උදාහරණයක් මෝටර රථ අපි පිටරටින් ගෙන්න ගන්නවා. මෝටර රථ අපි හදන්න try කරත් අපිට ලොකු පිරිවැයක් යනවා. ඔන්නෝම අන්තර්ජාතික වෙළඳාමේදී වෙන්නේ අපිට වාසිදායක භාණ්ඩ අපි නිෂ්පාදනය කරලා පිටරට යවලා අපිට සාමාන්‍යයෙන් අවාසිදායක භාණ්ඩ පිටරටින් ගෙන්න ගන්නවා. ආර්ථික විද්‍යාවේ ඔය අන්තර්ජාතික වෙළඳාමක් සඳහා සහභාගී වෙද්දී වාසිදායක භාණ්ඩ මොනවාද අවාසිදායක භාණ්ඩ මොනවාද කියලා හඳුනගන්න මූලධර්ම දෙකක් තියෙනවා. එකක් නිරපේක්ෂ වාසි මූලධර්මය, අනිත් එක සාපේක්ෂ වාසි මූලධර්මය. මං ස්ටඩි පැක් එකේ තියෙන උදාහරණයෙන් ඔයාලට පැහැදිලි කරන්නම් මොකක්ද නිරපේක්ෂ වාසි මූලධර්මය සහ මොකක්ද සාපේක්ෂ වාසි මූලධර්මය කියලා කියන්නේ. මේ බලන්න. මේ වගුව බලන්න. මේ පැත්තේ රට තියෙනවා පල්ලෙහාට. මේ පැත්තේ තියෙනවා භාණ්ඩ. රෙදි සහ සහල්. ශ්‍රී ලංකාව සෙල් චීනය චයිනා. මේ දාලා තියෙන්නේ ළමයි යෙදෝම් ඒකකයකින් බිහි කරන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය ගැන රටවල් දෙකට. යෙදෝම් ඒකකයෙන් ශ්‍රී ලංකාවට රෙදි ඒකක 8ක් හදන්න පුළුවන්. චීනෙට නම් රෙදි ඒකක 4ක් හදන්න පුළුවන්. සහල් නම් ශ්‍රී ලංකාවට සහල් ඒකක 5ක් හදන්න පුළුවන්. චීනෙට 7ක් හදන්න පුළුවන්. එතකොට මේ දාලා තියෙන්නේ යෙදෝම් ඒකකයකින් බිහි කරන නිමෝමනේ. එතකොට මේ තොරතුරු අනුව අපි බැලුවොත්
ශ්‍රී ලංකාවට එක යෙදවුම් ඒකකයකින් රෙදි ඒකක 8ක් හදන්න පුළුවන්. චීනෙට හදන්න පුළුවන් 4යි. එහෙනම් ඔයාලට පේනවා රෙදි සම්බන්ධයෙන් වඩාත් වාසිදායක තත්ත්වයේ තියෙන ශ්‍රී ලංකාවට. මොකද ශ්‍රී ලංකාවට රෙදි ඒකක 8ක් හදන්න පුළුවන්. චීනෙට සහල් ඒකක බැලුවොත් ශ්‍රී ලංකාවට සහල් ඒකක 5යි, චීනෙට සහල් ඒකක 7යි. එතකොට සහල් හදන්න පුළුවන් චීනෙට. එහෙනම් මතක තියාගන්න අර මං කිව්වා වගේ ශ්‍රී ලංකාවට මෙතන වාසිදායක භාණ්ඩය වෙන්නේ රෙදි. චීනෙට වාසිදායක භාණ්ඩය වෙන්නේ සහල්. ඒකට අන්තර්ජාතික වෙළඳාමේදී සිද්ධ වෙන්නේ අර ශ්‍රී ලංකාවට රෙදි වාසිදායක නිකා ශ්‍රී ලංකාව රෙදි යවනවා චීනෙට. චීනෙට සහල් නිෂ්පාදනයේ වාසි නිසා චීනේ සහල් දෙනවා ශ්‍රී ලංකාවට. එතකොට ලංකාව රෙදි හදලා රෙදි කොටසක් චීනෙට දෙනවා. චීනේ සහල් හදලා සහල් වලින් කොටසක් ශ්‍රී ලංකාවට දෙනවා. එතකොට මෙන්න මෙහෙම භාණ්ඩ හෝමාරු වෙනවා. එතකොට මෙතන ඔයා දකින්න ඇති මෙන්න මේකට තමයි নিরপেক্ষ වාසි මූලධර්මය කියන්නේ. নিরপেক্ষ වාසි මූලධර්මයේ අපි වාසිය හොයන්නේ කිසියම් රටක් යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් තවත් රටකට වඩා වැඩි පළදාවකින් හදන්න පුළුවන් නම් මෙයා 4 වුණාට ලංකාව 8යි. සහල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 5 වුණාට චීනේ 7යි. එතකොට චීනෙත් තමයි හදන්න පුළුවන්. කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව වැඩි පළදාවකින් හදන්න පුළුවන් නම් අපි ඒකට කියනවා নিরপেক্ষ වාසි මූලධර්ම. මේ දීලා තියෙන්නේ නිමෝම පැත්තෙන්. ඔය নিরপেক্ষ වාසි මූලධර්මයේම වාසි සහගත තත්වයේම යෙදෝම් පැත්තෙන් බලලා කතා කරන්නත් පුළුවන්. මේ බලන්නකෝ. ඒකත් ස්ටඩි පැක් එකේ තියෙන එක මම ගන්නම්. ස්ටඩි පැක් එකේ උදාහරණ දීලා තියෙනවා රටක්. මේ තියෙන්නේ භාණ්ඩ. මේ පැත්තේ රට තියෙනවා. ඒකේ ශ්‍රී ලංකාව සහ චීනය. මේ වෙන උදාහරණයක්. මේකේ දීලා තියෙන්නේ නිමෝමක් හදන්න. ඒ කියන්නේ අදාළ භාණ්ඩ ඒකකය හදන්න වැයවන යෙදවුම් ප්‍රමාණය. ශ්‍රම පැය කියලා කියන්නේ ඒකනේ. යෙදවුම් ප්‍රමාණය. එතකොට යෙදවුම් ප්‍රමාණය දුන්නොත් වාසසහගත තත්ත්වය හඳුනගන්න පොඩ්ඩක් වෙනස් විදියකට. වෙනස් විදියකට කියන්නේ මේ බලන්න. මෙයාට ශ්‍රම පැය 4යි 8යි. මෙයාට 7යි. මෙයාට 5යි. මේ දීලා තියෙන්නේ රෙදි වල ශ්‍රම පැය. මේ දීලා තියෙන්නේ සහල් වල ශ්‍රම පැය. හොඳට මතක තියාගන්න මේ දීලා තියෙන යෙදවුම්. එතකොට වාසි සහගත තත්ත්වය හොයන්න නම් ශ්‍රී ලංකාවට යෙදවුම් 4කින් හදන්න පුළුවන් චීනෙට 8ක් යනවා. එහෙනම් වාසසහගත තත්ත්වය බලන්න අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන කෙනා බලන්න එපා. එහෙනම් ශ්‍රී ලංකාවට තමයි රෙදි අඩු පිරිවැයකින් අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්න පුළුවන්. එයාට තමයි වාසි. සහල් ගත්තොත් අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්න පුළුවන් චීනෙට 5යි යන්නේ යාට මේ. අරයට 7ක් යනවා ශ්‍රී ලංකාවට මෙයාට යන්නේ 5යි. ඒතර මෙතනත් යෙදවුම් පැත්තෙන් බැලුවාමත් ඔයාලට හඳුනගන්න පුළුවන්. කොහොමද নিরপেক্ষ වාසි න්‍යාය කියලා කියන්නේ? নিরপেক্ষ වාසි මූලධර්මය කියන්නේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් එක්කෝ වැඩි පළදාවකින් හදන්න පුළුවන් වෙන්න ඕනේ නැත්නම් අඩු පිරිවැයකින් හදන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි වාසසහගත තත්ත්වය. අර අඩු පළදාවකින් හදන රට නැත්නම් වැඩි යෙදවුම් ප්‍රමාණයක් වැය කරන රටට මේ භාණ්ඩය සම්බන්ධයෙන් අවාසි. ඒතර අර වාසසහගත භාණ්ඩය හදලා අනිත් රටට යවලා අවාසසහගත භාණ්ඩය අනිත් රටින් ගෙන්න ගන්න එක තමයි අන්තර්ජාතික වෙළඳාමේ নিরপেক্ষ වාසි මූලධර්මයෙන් වෙන්නේ. ඔක තමයි নিরপেক্ষ වාසි මූලධර්මය කියලා කියන්නේ. ඒතර විභාගයේම নিরপেক্ষ වාසිය හොයන්න කියලා කිව්වොත් බලන්න නිමෝම් පැත්තෙන්ද දීලා තියෙන්නේ යෙදවුම් පැත්තෙන්ද කියලා. නිමෝම් පැත්තෙන් බැලුවොත් කවුද වැඩි නිමෝමක් හදන්නේ කියලා බලන්න. යෙදවුම් පැත්තෙන් දීලා තිබ්බොත් අඩු යෙදවුම් ප්‍රමාණයෙන් හදන්නේ කවුද කියලා බලන්න. එයාට තමයි වාසසහගත තත්ත්වය තියෙන්නේ. ඔය নিরপেক্ষ වාසි මූලධර්ම. ඒ වගේම ළමයි සාපේක්ෂ වාසි මූලධර්මය කියලා එකකුත් තියෙනවා. මේ සාපේක්ෂ වාසි මූලධර්මය තමයි নিরপেক্ষ වාසි මූලධර්මයට වඩා වැදගත්. මොකද සමහර වෙලාවල ළමයි নিরপেক্ষ වාසි මූලධර්මය අනුව භාණ්ඩ දෙකේම වැඩි වාසිය කියන්නේ වැඩි පළදාවකින් හරි අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්න පුළුවන් වෙන්නේ තනි රටට වෙන්න පුළුවන්. එතන අර දෙකේම ශ්‍රී ලංකාවට තමයි රෙදිත් අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්න පුළුවන් සහලුත් අඩු යෙදවුම්. ඒතර එහෙම වුණාම අනිත් රටත් එක්ක හෝමාරු කරගන්න භාණ්ඩයක් පේන්නේ නැහැ නේ මූලධර්මයේ.
ඉතින් ඔයකට ඔය දුර්වලතාවය මගහරවන්න තමයි සාපේක්ෂ වාසි මූලධර්මය කියන කන්සෙප්ට් එක බිහි වෙලා තියෙන්නේ. මේ සාපේක්ෂ වාසි මූලධර්ම න්‍යාය කියන්නේ වැඩි ඵලදායකවත් අඩු යෙදවුම් ප්‍රමාණයක්වත් නෙවෙයි. මේකේ කියන්නේ වෙනස්ම දෙයක්. මේකේ කතා කරන්න ළමයි ආවස්තික පිරිවැය ගැන. මේකත් මම ඔයාලට ස්ටඩි පැක් එකේ තියෙන එකම හදලා පෙන්නන්නම්. මෙන්න තොරතුරු තියෙනවා. රටවල් දෙක තියෙනවා. ස්ටඩි පැක් එකේ තියෙන තොරතුරු අනුව රට තියෙන්නේ ඇමරිකාවයි කැනඩාවයි. බාණ්ඩ තියෙන්නේ තිරිඟුයි රෙදි. දීලා තියෙන තොරතුරු අනුව ඇමරිකාවට තිරිඟු 6ක් හදන්න පුළුවන්. කැනඩාවට නම් 11ක් හදන්න පුළුවන්. රෙදි 3ක් හදන්න පුළුවන්, 2ක් හදන්න පුළුවන්. හරි. 3ක් හදන්න පුළුවන්, 2ක් හදන්න පුළුවන්. මේකෙත් නිරපේක්ෂ වාසිය බැලුවොත් මේ වැඩි ඵලදායකකින් තිරිඟු නම් හදන්න පුළුවන් කැනඩාවට, රෙදි නම් හදන්න පුළුවන් ඇමරිකාවට. ඒ නිරපේක්ෂ වාසිය. මම මේකේ මේ සාපේක්ෂ වාසිය ගණනය කරන්නයි යන්නේ. සාපේක්ෂ වාසිය ගණනය කරද්දී මතක තියාගන්න සාපේක්ෂ වාසිය හොයන්න කලින් අපි බලන්න ඕනේ මේ භාණ්ඩ වලට අදාළ ආවස්තික පිරිවැය. මෙන්න මෙහෙමයි ආවස්තික පිරිවැය ගණනය කරන්නේ. මේ දීලා තියෙන්නේ ළමයි යෙදෝම් ඒකකයකින් හදන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය. ඒ කියන්නේ භාණ්ඩ ප්‍රමාණය. එක යෙදෝමකින් හදන්න පුළුවන් නිමෝම් ප්‍රමාණය. බලන්න. ඇමරිකාවට යෙදෝම් ඒකකයකින් තිරිඟු 6ක් හදන්න පුළුවන්. නැත්තම් රෙදි ඒකක 3ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි ඒගොල්ලන්ගේ යෙදෝම් ඒකකය තිරිඟු පැත්තට දැම්මොත් තිරිඟු හදා ගන්න පුළුවන් 6ක්. හැබැයි ඔය යෙදෝම් ඒකකය රෙදි නිෂ්පාදනයට දැම්මොත් රෙදි හදා ගන්න පුළුවන් ඒකක 3ක්. ඕකනේ US වල කතාව. ඒ කියන්නේ ළමයි මේ යෙදෝම් ඒකකයේ තිරිඟු වලට දැම්මොත් තිරිඟු 6ක් හැදෙනවා. හැබැයි ඒ ඒකකයේ තිරිඟු හදන්න දාපු නිසා ඒකෙන් හදන්න වෙන රෙදි ප්‍රමාණය කැප කරන්න වෙනවා. රෙදි ඒකක 3ක් කැප කරන්න වෙනවා. එහෙනම් ආවස්තික පිරිවැය කියන ළමයි තිරිඟු ඒකක 6 වෙනුවෙන් රෙදි ඒකක 3ක් කැප කරන්න වෙනවා. එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ මෙතන තිරිඟු ඒකක 6 ආවස්තික පිරිවැය කියන්නේ රෙදි ඒකක 3. මේක තමයි ආවස්තික පිරිවැය. එකක ආවස්තික පිරිවැය හොයන්න නම් දැන් රෙදි ඒකක 3ක්නේ කැප කරන්න උනේ. 3ක් කැප කරන්න උනේ තිරිඟු ඒකක 6ක් හදන්න. එහෙනම් ආවස්තික පිරිවැය එකක හොයන්න 3 බෙදන්න ඕනේ 6න්. එතකොට 6 3 6න් බෙදුවාම 2න් 1යිනේ කියන්නේ 0.5යි. එහෙනම් මම රතු පෑනෙන් ලියන්න තිරිඟු US වල තිරිඟු ඒකකයක ආවස්තික පිරිවැය 0.5. ඒ කියන්නේ තිරිඟු ඒකකයක් හදද්දී රෙදි ඒකක 0.5 හදන්න තිබ්බ chance එක නැති වෙනවා. හරිද? ඔකේ අනිත් පැත්තත් කතා කරන්න පුළුවන් මේ බලන්න. ඔය යෙදෝම් මේකකයේ තිරිඟු වලට දැම්මේ නැතුව රෙදි වලට දැම්මා නම් රෙදි 3ක් හැදෙනවා. හැබැයි මේ රෙදි 3ක් හදද්දී මෙයාට කැප කරන්න වෙනවා තිරිඟු ඒකක 6ක්. එහෙනම් ළමයි රෙදි 3ක් හැදීමේ ආවස්තික පිරිවැය කියන්නේ මෙන්න මේ තිරිඟු ඒකක 6. ඒ රෙදි 3ක් හදද්දී ඒ ඒකකින් හදන්න තිබ්බ තිරිඟු ඒකක 6 කැප කරන්න වෙනවා. එහෙනම් රෙදි ඒකකයක ආවස්තික පිරිවැය හොයන්න මේ ඒකකයක ආවස්තික පිරිවැය හොයන්න 3ක් හදද්දී කැප කරන්න වෙනවනේ 6ක්. එහෙනම් උඩට දාන්නේ ළමයි කැප කරන ප්‍රමාණය 6. පහට දාන්නේ අපි රෙදි 3ක් නේ හදන්නේ. රෙදි 3 වෙනුවෙන් තිරිඟු ඒකක 6ක් කැප කරන්න වෙනවා. එහෙනම් රෙදි එකක ආවස්තික පිරිවැය මේක බෙදුවාම එන්නේ 2යි. මෙන්න 2. ඔය US වල තිරිඟු රෙදි බැලුවා. කැනඩාවෙත් බැලුවොත් ඔය වගේම කතාවක් තියෙනවා. මේ බලන්න. කැනඩාවේ එක යෙදෝම් මේකකයකින් ඒගොල්ලන්ට තිරිඟු හැදුවොත් හදන්න පුළුවන් 11. තිරිඟු හැදුවොත් 11ක් හදන්න පුළුවන්. හැබැයි ඒකකයේ රෙදි වලට දැම්මොත් රෙදි හදන්න පුළුවන් 2ක්.
එන ළමයි තිරිඟු ඒකක 11ක් හදද්දී ඒකෙන් හදන්න තිබ්බ රෙදි ඒකක දෙක කැප කරන්න වෙනවා ආවස්තික පිරිවෙන්. 11ක ආවස්තික පිරිවැය රෙදි ඒකක දෙකයි. තිරිඟු ඒකක 11ක් හදද්දී රෙදි ඒකක දෙකක්. නේ එකක ආවස්තික පිරිවැය හොයන්න නම් කැප කරන ප්‍රමාණය රෙදි ඒකක දෙකනේ. මේ දෙක කීයක් හදන්නද කැප කරන් තිරිඟු ඒක 11ක් හදන්න. දෙක බෙදන්න ඕනේ 11යි. එතකොට එනවා 0යි 20ට නම් 1යි 9ක් ඉතුරුයි 90ට 11 ඒවා 8යි 0.18 1.8 මේ ස්ටඩි පැක් එකේ ළමයි 11 තිබ්බට අර පල්ලෙහා ගාන මේ මේගොල්ලන්ට වැරදිලා 11 නෙමෙයි 1 තියෙන්න ඕනේ. හරි? මේ පල්ලෙහා ගාන දැන් 1 කියලා හිතලා තමයි හදලා තියෙන්නේ. එකයි. ස්ටඩි පැක් එකේ එක හදා ගන්න. හොඳේ උඩ ගානේ 6ට පල්ලෙහා 11 නෙමෙයි 1 වෙන්න ඕනේ. 1 කියලා හිතාගෙන තමයි පල්ලෙහා ගාන හදලා තියෙන්නේ. ස්ටඩි පැක් එකේ වැරදි. නේ? ඒකනේ දෙක එකෙන් බෙදුවාම ආවස්තික පිරිවැය 2යි කියලා අරන් තියෙන පල්ලෙහා වගුවේ. 2යි. හරි ඒක හදාගන්න. ඒ කියන්නේ තිරිඟු එක 1යි නැත්නම් රෙදි එකක 2යි. මම ඒක තමයි බැලුවේ බෙදෙන්නේ නැති ගාණක් එන්නේ කොහොමද කියලා. එනවා ලේසි අවබෝධ කරගන්න ලේසි වෙන බෙදෙන ගාණක් දැම්මොත් ඒක ඒගොල්ලන්ට මිස්ටේක් එකක් වෙලා. ඒත් තිරිඟු ඒකකයක් හදන්න රෙදි එකක දෙකක් කැප කරන්න වෙනවා. එතකොට එකක ආවස්තික පිරිවැය රෙදි එක 2යි. බෙදුවාමත් වෙනවා. නිකන් බැලුවාමත් තියෙනවා. කැනඩාව ඔය ශ්‍රමේකකය රෙදි වලට හැදුවොත් රෙදි එකක දෙකක් හදන්න පුළුවන්. හැබැයි තිරිඟු එකක් කැප කරන්න වෙනවා. එහෙනම් රෙදි එකක දෙකක් වෙනුවෙන් තිරිඟු එකක් කැප කරන්න වෙනවා. කැප කරන ප්‍රමාණය 1යි. කීයක් හදන්නද රෙදි? දෙකක් හදන්න. එහෙනම් එකක ආවස්තික පිරිවැය හැවුවාම එන්නේ 0.5යි. මෙන්න ආවස්තික පිරිවැය හැවුවා. සාපේක්ෂ වාසිය ගණනය කරන්න නම් මුලින් ඔයා ආවස්තික පිරිවැය හොයාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි සාපේක්ෂ වාසියට එන්නේ. සාපේක්ෂ වාසි න්‍යාය කියන්නේ මේකයි ළමයි. දැන් නිරපේක්ෂකයේ කිව්වේ යම් රටක් තවත් රටකට සාපේක්ෂව එක්ක වැඩි ඵලදායකින් නැත්නම් අඩු යෙදවුම් ප්‍රමාණයකින් හදන්න ඕනේ. සාපේක්ෂ වාසිය කියන්නේ කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් අඩු ආවස්තික පිරිවැයකින් හදනවා නම් එයාට තමයි වාසිය තියෙන්නේ. එහෙනම් බලන්නකෝ තිරිඟු අඩු ආවස්තික පිරිවැයකින් හදන්න පුළුවන් කාටද? US ලට. එහෙනම් මෙයාට තමයි මේ තිරිඟු වල වාසිය තියෙන්නේ. වාසිදායක US ලට තිරිඟු තමයි වාසිදායක භාණ්ඩය. රෙදිවල අඩු ආවස්තික පිරිවැය තියෙන්නේ 0.5 දෙකට වඩා 0.5 අඩු රෙදිවල. මේ පැත්තටනේ බලන්න රෙදි. එතකොට 0.5. එහෙනම් කැනඩාවට සාපේක්ෂ වාසිය තියෙනවා රෙදි සම්බන්ධයෙන්. එතකොට සාපේක්ෂ වාසි න්‍යාය කියන්නේ අඩු ආවස්තික පිරිවැයක් තියෙන භාණ්ඩය හදලා අනිත් රටට යවන්න ඕනේ. වැඩි ආවස්තික පිරිවැයක් තියෙන භාණ්ඩය අනිත් රටින් ගෙන්න ගන්න ඕනේ කියලා. ඔක තමයි සාපේක්ෂ වාසි න්‍යාය කිව්වේ. හරි. ඔච්චරයි සාපේක්ෂ වාසි න්‍යායය. ඒ මූලාශ්‍ර ටිකක් තියෙනවා ළමයි එහෙම වාසි ඇති වෙන්න අර සම්පත් සම්භාරයේ පිළ දැන් මේ කියන්නේ එක භාණ්ඩයක් තවත් රටකට සාපේක්ෂව වාසි කියලානේ. ඒතර එහෙම වෙන්නේ සම්පත් සම්භාරයේ වාසි දැන් ලංකාවෙත් ඒ වල එහෙම වාසිය හම්බෙන්න ළමයි පිහිටීම බලපානවානේ ලංකාවේ. මැද පෙරදිග රටවල් වලට ඔහොම වෙලා නැහනේ. ඒතර සම්පත් සම්භාරයේ බලපානවා. ඊට පස්සේ ගුණාත්මක තත්ත්වයේ බලපානවා. අභිරුචි කැමැත්තේ වෙනස්කම්, රාජ්‍ය ප්‍රතිපත්ති, තාක්ෂණික වෙනස්කම්, ඒ වගේ දේවල් බලපානවා. ඒ මත තමයි ඔය කියන සාපේක්ෂ වාසි ඒ රටට එන්නේ. හරි? ඒ ලෙවල් වල ළමයි මේවා ලොකු පාඩම් ඩබල් ඊටි වල පුංචි අදහසක් විතරයි ඔයාට ගන්න ඕනේ. එතකොට මම අර කලිනුත් කිව්වා අන්තර්ජාතික වෙළඳාමේ වාසි. ඔයා බලන්න වාසි සහ අවාසි ස්ටඩි පැක් එකේ තියෙනවා. හරිද? අන්තර්ජාතික වෙළඳාම් දියුණු වුණාම අර පිටත ලක්ෂයක පරිභෝජනය කරන්න පුළුවන් කියන එක දැනට මතක තියාගන්න. ඒ ලෙවල් වල ඔයා හරියට ඉගෙන ගන්නවා. යටිතල පහසුකම් ටික දියුණු වෙනවා, ආයෝජනය එනවා, තාක්ෂණීය රටට එනවා, දේශපාලන සංස්කෘතික සම්බන්ධතා ගොඩනගනවා. ඒවා තමයි වාසි. ඒ වගේම අවාසියකුත් තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න. අන්තර්ජාතික වෙළඳාම නිසා ළමයි පිටරට භාණ්ඩ මේ ලංකාවට එනවනේ. දැන් ලංකාව පැත්තෙන් කතා කරොත්. එතකොට ප්‍රධාන අවාසිය තමයි ලංකාවේ ඉන්න දේශීය නිෂ්පාදකයෝ ඉන්නේ මේ භාණ්ඩ හදන. ඒතකොට දේශීය නිෂ්පාදක අධෛර්යමත් වෙනවා.
තමයි අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රධාන අවාසිය. අන්තර්ජාතික වෙළඳාම නිසා ඒ භාණ්ඩ හදන දේශීය නිෂ්පාදකයෝ ආදායමත්. දැන් උදාහරණයක් ඔය දැන් ලංකාවේ ගත්තොත් ලොකු ලුණු ඔය බොම්බයි ලුණු කියලා අපි කියන්නේ. ඒ වගේ ඒවා පිටරටින් ගෙන්නනවා. ආනයනය කරනවා. එහෙම වුණාම වෙන්නේ අර ලංකාවේ ඒ දේවල් නිෂ්පාදනය කරන නිෂ්පාදක ආදායමත් වෙනවා. උදාහරණ එහෙම භාණ්ඩ ගෙන්නන සමහර ඒ වගේ මිල ගොඩාක් අඩුයි. සමහර වෙලාවට ඒ ප්‍රයිස් එකට අපිට මේ ඉන්න නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන්න බෑ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන නිසා දේශීය නිෂ්පාදක ආදායමත් වෙනවා. සමහර වෙලාවට රටවල් ඔය අන්තර්ජාතික වෙළඳාම බාධා පමුණුවන යම් යම් දේවල් රජය විසින් කරනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති කියලා. ආරක්ෂණවාදී කියන්නේ ඕකට. ප්‍රධාන වශයෙන් ළමයි ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය විදිහට ප්‍රධාන වශයෙන් කියන්නේ තීරුබදු. ටැක්ස් එකක් ගහනවා. තීරුබදු ආනයන අපනයන වලට ගහන ටැක්ස් එක. සාමාන්‍ය ළමයි ගොඩාක් රටවල් අපනයන වලට ටැක්ස් ගහන්නේ නැහැ ආනයන වලට තමයි ටැක්ස් ගහන්නේ. මොකද අපනයන වලින් විදේශ විනිමය රටට එනවනේ. ආනයන වලින් තමයි විදේශ විනිමය පිටරටවල් වලට ගලන් යන්නේ. අපි එහෙම බාන්න ගෙනුවා. දැන් මේ දවස්වල ලංකාවේ වාහන ගෙන්නන එක තහනම් කළා. ඒකට හේතුව මේ COVID-19 වසංගතයත් එක්ක තවත් පිටරටට විදේශ විනිමය ඇදිලා ගියොත් ලංකාවේ ආර්ථිකයට ඒක ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. නිසා තහනම් කළා තියෙනවා. ඒ වගේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති දාන්නේ අර ගොඩාක් වෙලාවට දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කරා. ප්‍රධානම එක තීරුබදු නිසා අපි වර්ග කරන්නේ තීරුබදු සහ තීරුබදු නොවන ක්‍රියාමාර්ග කියලා. මේකේ ආරක්ෂණවාදයට පක්ෂව සහ විපක්ෂව තර්ක තියෙනවා බලන්න. පක්ෂව තියෙන තර්ක තමයි ළමයි එකක් දේශීය නිෂ්පාදකයව ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම පිටරටින් එන අර සමාජයට හිතකර නැති භාණ්ඩ, අවගුණ භාණ්ඩ වගේ දේවල් නවත්තන්න පුළුවන්. එක එකක්. ඒ වගේම ළමයි පිටරට භාණ්ඩ ලංකාවට එනවා කියන්නේ ලංකාවේ නිෂ්පාදක අධෛර්යමත් වෙනවනේ. අධෛර්යමත් වුණාම ලංකාවේ ව්‍යාපාර වැහිලා යන්න පුළුවන්. එතකොට වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට ජොබ් හිටන් නැති වෙනවා. අපි ඔකට කියනවා සේවා නියුක්තිය කියලා. සේවා නියුක්ති තත්ත්වයන් ආරක්ෂා කරගන්නත් ඕවා කරනවා. ලදරු කර්මාන්ත කියන්නේ අර ව්‍යාපාර මුල් අවදියේ පටන් ගත්ත ගමන් තියෙන ව්‍යාපාර. ඒගොල්ලන්ට තමයි කොහොමත් විදේශිකයන් එක්ක හැප්පෙන්න අමාරු වෙන්නේ. මුල් අවදියේනේ. ඒ වෙලාවට ඉතින් රජය ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අර තීරුබදු දාලා අරගොල්ලන්ව පොඩ්ඩක් නවත්තන එක ඒකටත් හොඳයි. ඔය හොඳ. හැබැයි ළමයි මේකේ නරකක් තියෙනවා. ඇයි ඒ? දැන් ඇත්තටම පාරිභෝගිකයෝ විදියට අපිට පිටරටින් හොඳ භාණ්ඩ පාවිච්චි කරන්න තියෙන දේනේ මේ නැති කරන්නේ. එක එක. ඒ වගේම මේ විදේශ ආයෝජන රටට එන එක තමයි නවත්තන්නේ. පිටරට තාක්ෂණීය රටට එන එක තමයි මේකෙන් නවත්තන්නේ. ඒකට අර බාධා කිරීමේ වාසි සහ අවාසි පැති දෙකම තියෙනවා. හරිද? ඔය ආරක්ෂණවත්. ඊට පස්සේ මාතෘකාවක් තියෙනවා වෙළඳ අනුපාතය කියලා. වෙළඳ අනුපාතය කියන්නේ මේකයි ළමයි. දැන් රටේ අපනයන ඒකකයක මිල රුපියල් 200යි කියලා හිතන්න. අපි එක්ස්පෝර්ට් කරන භාණ්ඩයක වටිනාකමක් තියෙනවා රුපියල් 200ක්. අපි X කියලා භාණ්ඩයක් අපනයනය කරනවා. ඒ අපනයනය කරන භාණ්ඩේ වටිනාකම රුපියල් 200යි. Y කියලා භාණ්ඩයක් ආනයනය කරනවා පිටරටින් US වලින් කියලා හිතන්න. ඒ භාණ්ඩේ ලංකාවේ රුපියල් වටිනාකම් බැලුවොත් රුපියල් 100යි. එහෙනම් මේකේ තොරතුරු අනුවට පේනවා ආනයන භාණ්ඩයේ වටිනාකම 100යිනේ. අපි අපනයනය කරන භාණ්ඩේ වටිනාකම 200යි. එහෙනම් මේ අපනයන වටිනාකමෙන් අපනයන ඒකකයකින් ආනයනය කරන්න පුළුවන් ඒකක ප්‍රමාණය 2යි. මේකට තමයි අපි වෙළඳ අනුපාතය කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල අපනයන මිල ආනයන මිලෙන් බෙදුවාම සාමාන්‍ය ළමයි රටක තියෙන එක භාණ්ඩයක් නෙවෙයිනේ අපනයන භාණ්ඩ ගොඩාක් තියෙනවා. ඉතින් හැම භාණ්ඩෙම මිල නිරූපණය වෙන කියන්නේ සංකල්පයක් තියෙන මිල දර්ශකය කියලා. ඒ නිසා අපනයන මිල දර්ශකය තමයි මේකට යොදාගන්නේ. ඒ ලෙවල් වල ඉගෙන ගන්න. ආනයනත් ආනයන මිල දර්ශකය. සාමාන්‍ය මෙහෙම ඒකක සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන්නේ නැහැ. අපි දර්ශකයක් විදිහට ප්‍රකාශ කරන දර්ශකයක් විදිහට ප්‍රකාශ කරන්න ඕන නිසා ඉකොන් වල තියෙනවා 100න් වැඩි කරන ක්‍රමයක්. ඒ ලෙවල් වල ඉගෙන ගනි. දැන්ට මේ සූත්‍රය මතක තියාගන්න. අපනයන මිල දර්ශකය ආනයන මිල දර්ශකයෙන් බෙදලා 100න් වැඩි කරාම කියනවා. ඒකට වෙළඳ අනුපාතය කියලා. ඒ වෙළඳ අනුපාතයෙන් කියන්නේ අපනයන ඒකකයකින් කොච්චර ආනයන භාණ්ඩ රටට ගෙන්න ගන්න පුළුවන්ද කියන එක. ඔකට කියනවා වෙළඳ අනුපාතය කියලා. හරිද? හරි. ඒ කොටස එතනින් ඉවරයි.
මේ ලොකු කොටස් නෙවෙයි ළමයි පුංචි දේවල් විභාගේ ප්‍රොබැබිලිටි මට්ටමේ තියෙන මේ පේනවා ස්ටඩි පැක් එක ගොඩාක් සරලයි. ඊට පස්සේ තියෙනවා ගෙවුම් ශේෂ ලේඛනය කියලා මාතෘකාවක්. මේකේ ළමයි මේ ස්ට්‍රක්චර් එක විතරයි ඩබල් ඒටි මට්ටමේ තියෙන්නේ. ඒලොල්ල නම් මේවා ලොකු පාඩම්. ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ කිසියම් රට ඇතුලේ සිදුවන ගනුදෙනු නෙවෙයි. වෙනත් රටවල් එක්ක කරන ගනුදෙනු තියෙන්නේ. උදාහරණයක් වා කඩේට ගිහිල්ලා භාණ්ඩයක් ගත්තාම ඒක ලංකාව ඇතුලේ සිදුවන ගනුදෙනුවක්. ඒ වගේම රටවල් වෙනත් රටවල් එක්ක ගනුදෙනු. උදාහරණ ආනයන අපනයන. පිට රටේ ඉඳන් ඕගොල්ලන්ගේ ගෙදර කවුරු හරි නෑදෑ කෙනෙක් ගෙදරට එවන සල්ලි. විදේශ රටවල් අපිට දෙන ණය. අර අපි විදේශ රටවල් වලට කරන ගෙවීම්. ඔන්න ඔය විදේශ විනිමය හරහා සිදුවන ගනුදෙනු වාර්තා කරන ලේඛනය තමයි ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ. මේක ළමයි ප්‍රධාන ගිණුම් තුනක් තියෙනවා. එකක් වර්තන ගිණුම. අනිත් එක ප්‍රාග්ධන ගිණුම. අනිත් එක මූල්‍ය ගිණුම. මෙන්න මේ සංරචක විතරක් මතක තියාගන්න. ගෙවුම් ශේෂ ලේඛනයේ කොටස් තුනයි වර්තන ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. වර්තන ගිණුමේ ළමයි අණු කොටස් ගිණුම් තියෙනවා. ඒ කියන්නේ මේකට අදාළ ගිණුම් තියෙනවා හතරක්. එකක් භාණ්ඩ ගිණුම, අනිත් එක සේවා ගිණුම, අනිත් එක ප්‍රාථමික ආදායම් ගිණුම, අනිත් එක ද්විතීයික ආදායම් ගිණුම. මතක තියාගන්න මේ වර්තන ගිණුම යටතේ දාන්නේ රටක් වෙනත් රටවල් එක්ක කරන ගනුදෙනු වල තියෙන නිරන්තරයෙන් සිදුවන ගනුදෙනු. දැන් ආනයන අපනයන නිරන්තරයෙන් වෙනවා. සේවා අපි සපේ ගන්නවා ඒගොල්ලන්ගෙන් ගන්නවා නිරන්තරයෙන් වෙනවා. සාධක හුවමාරු වලට අදාළ ගෙවීම් නිරන්තරයෙන් වෙනවා. අර පිට රටින් ඉඳන් මිනිස්සු එවන සල්ලි ඒවා නිරන්තරයෙන් වෙනවා. ඒ දේවල් තමයි වර්තන ගිණුමේ දාන්නේ. ඒක ළමයි අර භාණ්ඩ ආපනයන සහ ආනයන දාන්නේ භාණ්ඩ වලට අදාළ අපනයන ආනයන දාන්නේ භාණ්ඩ ගිණුමේ. සේවාවක් අපි සපයගෙන හරි ඒගොල්ලන්ට අපි සපයලා හරි සේවා සම්බන්ධයෙන් දාන්නේ සේවා ගිණුමේ. සාධක සම්බන්ධයෙන් ඒ කියන්නේ හිතන්නකෝ ප්‍රාග්ධන සාධකයක් අපි ඒගොල්ලන්ගෙන් සපයගත්තා කියලා. නැත්නම් ඒගොල්ලන්ට අපි ප්‍රාග්ධන සාධකයක්. එතකොට ලැබීම් සහ ගෙවීම් අපිට ගාණක් දෙන්න ඕනේ. අපෙන් නම් ඒගොල්ලන් ගත්තේ. ඒගොල්ලන්ගෙන් අපි කියන්නේ පිට රටවල් වලින් අපි ගත්තා නම් අපි ගෙවන්න ඕනේ. ඒව දාන්නේ මේක. ද්විතීයික ආදායම් කියන්නේ අර පිට රටවල් වල ඉඳන් නිකන් සල්ලි එවන්නේ ඔය ගෙවල් වලට පිට රට වැඩ ගිය මිනිස්සු එහෙම සල්ලි එවන්නේ. අන්න ඒව තමයි ද්විතීයික ආදායම් ගිණුමට දාන්නේ. ඒවට අපි කියනවා සංක්‍රාම කියලා. ඒ දේවල් දානවා මේකේ. ප්‍රාග්ධන ස්වරූපේ ඒ කියන්නේ අර නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ නැති හරිද? යන්ත්‍ර සූත්‍ර ගන්න ඒවා අන්න ඒ වගේ දේවල් දානවා ප්‍රාග්ධන ගිණුමේ. මේකට මීට අමතරව ළමයි අර තව තියෙන ඔය පේටන් බලපත්‍ර වලට අදාළ වෙළඳ ලකුණට අදාළ ට්‍රේඩ් මාර්ක් ඒවට අදාළ රටවල් අතර ගෙවීම් සිද්ධ වෙනවා නම් ගෙවීම් ලැබීම් ඒව දාන්නේ ප්‍රාග්ධන ගිණුමේ. මූල්‍ය ගිණුමේ දාන්නේ සියලුම මූල්‍ය වත්කම් සහ වගකීම්. මේවට අදාළ වෙනවා ළමයි ඍජු ආයෝජන දාන්නේ මේකේ. මේ නම විතරක් මතක තියාගන්න. විවිධ ආයෝජන කියලා සංරචකයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අනෙකුත් ආයෝජන කියලා සංරචකයක් තියෙනවා. අනෙකුත් ආයෝජන සංචිත වත්කම්. බය වෙන්න එපා මුකුත් වැඩි අහන්නේ සංරචකයේ මොකක්ද මොන ගිණුමටද එන්නේ කියලා හයි. දැන් මම දෙක පයිලට් පේපර් එකේ තියෙනවා අන්තිමට MCQ එකක් මේකට අදාළව පාත් සඳහන් ඒවා අතර රටක් ගෙවුම් ශේෂ ලේඛනයේ මූල්‍ය ගිණුමේ අන්තර්ගත වෙන්නේ මොකක්ද කියලා අහනවා. පළවෙනි එක තියෙනවා ණය මත පොලී ගෙවීම. අර පොලී ගෙවීම කියන්නේ ප්‍රාග්ධන සාධකයට කරන ගෙවීමක්නේ. ඒක ප්‍රාථමික ආදායම් ගිණුමේ දාන්න. ආයෝජන මත පොලී ගෙවීම. ඒකත් සාධකයේ පොලී ගෙවීම් ලාභ ලාභාංශ ඒව දාන්න ළමයි ප්‍රාථමික ආදායම් ගිණුම ආයෝජන ආදායම්. ඊට පස්සේ භාණ්ඩ වෙළඳාම දාන්නේ භාණ්ඩ ගිණුමේ. වගෙන් ඇහුවේ මූල්‍ය ගිණුමට අදාළ එක. අන්තිමට එකද තියෙනවා ඍජු විදේශ ආයෝජන. මං කිව්වේ ඍජු ආයෝජන දානවා කියලා. ඕක මූල්‍ය ගිණුම. හරිද? මෙන්න මේ ගිණුම් තුන විතරක් මතක තියාගෙන මේ සංරචක ටික පොඩ්ඩක් මතක තියාගන්න.
මොකේටද දාන්නේ කියලා ඇහුවොත් ටක් ගාලා වර්තන ගිණුමටද ප්‍රාක්තන ගිණුමටද මූල්‍ය ගිණුමටද කියලා කියා ගන්න පුළුවන් වෙන දැනුම තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. හරි. මේකේ අන්තිම කොටස අන්තර්ජාතික වෙළඳාමේ විනිමය අනුපාත. විනිමය අනුපාතය කියන්නේ එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කිරීම. ඒ කියන්නේ රට රටවල් අතර මුදල් හුවමාරු වන අනුපාතයට තමයි විනිමය අනුපාතකය කියලා කියන්නේ. එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කිරීම. ඔක කියනවා විනිමය අනුපාතයක් කියලා. හරිද? එක් රටක ව්‍යවහාර මුදල් ඒකකයක් තවත් රටක ව්‍යවහාර මුදලින් ප්‍රකාශ කිරීම. මේක ළමයි මේ බලන්න අපි නිතර දන්න එකයි US ඩොලර් එක ශ්‍රී ලංකාවේ රුපියල් වලින් 180ක් කියලා හිතන්න. මෙන්න විනිමය අනුපාතය. ඒතර මෙතන ඔයාට පේනවා ඇති මෙතන මම දාලා තියෙන ලංකාව පැත්තේ මේ ලංකාවේ මුදල් නෙවෙයි මේ විදේශ රටේ මුදල්. මේ පැත්තේ දාලා තියෙන රුපියල් කියන්නේ ලංකාවේ මුදල්. ඒ කියන්නේ දේශීය රටේ මුදල්. විදේශීය රටේ මුදල් ඒකකයේ වටිනාකම දේශීය මුදලින් ප්‍රකාශ කරනවා. ඉතින් මේක ඕනනම් මේකම අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. මුලින් දේශීය මුදල් ඒකකයේ දාලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ රුපියල් ඩොලර් එකක වටිනාකම රුපියල් වලින්නේ. එහෙනම් මම රුපියලක වටිනාකම ලියනවා ඩොලර් වලින්. ළමයි ඔයා දන්නවා මේ බලන්න. US ඩොලර් එක රුපියල් 180යි නම්